සුබ දවසක් හැම දිනකටම. අපි අද දවසේ සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ CSS කියන භාෂාව පිළිබඳව. CSS කියලා කියන්නේ Cascading Style Sheet. CSS කියන කෙටි යෙදුමේ තේරුම තමයි Cascading Style Sheet. සිංහලෙන් අපි කියනවා විලාස පත්‍ර. එහෙම නැත්නම් විලාසපත, රටාපත වගේ වචන අපි භාවිත කරනවා මේ CSS කියන භාෂාව හැඳින්වීම සඳහා. ඒතර ඇත්තටම CSS කියලා කියන්නේ තනියෙන්ම ක්‍රියාත්මක වෙන භාෂාවක් නෙමෙයි. මේ භාෂාව ඇත්තටම HTML කියන භාෂාවෙම දිගුවක් විදිහට අපට සලකන්න පුළුවන්. දැන් වර්තමානයේ අපි ගත්තොත් එහෙම සම්පූර්ණ කියන්නේ HTML වලින් පමණක් HTML භාෂාව භාවිත කරලා පමණක් වෙබ් පිටු නිර්මාණය කරන්නේ. හැම වෙබ් පේජ් එකක්ම වගේ නිර්මාණය කරද්දී ඒ වෙබ් පිටුවල පෙනුම වැඩි දියුණු කර ගැනීම සඳහා අපි CSS කියන භාෂාව තමයි වර්තමානයේ වැඩි වශයෙන්. ඒතර CSS කියලා කියන්නේ වෙබ් පිටුවක පෙනුම වැඩි දියුණු කර ගැනීම සඳහා අපි පාවිච්චි කරන භාෂාවක් ඇත්තටම. එතකොට අපි උදාහරණයක් විදිහට මම ගත්තොත් එහෙම මම මේ මොහොතේදී වෙබ් පිටු දෙකක් නිර්මාණය කරලා තියෙනවා. එකක් තමයි මේ page එක. CSS ex1.html කියන page එක. එතකොට අනිත් එක තමයි CSS11 කියන page එක. මේ page එක අපි ගත්තොත් එහෙම ඒකේ HTML අන්තර්ගතය. මේකෙත් තියෙන HTML අන්තර්ගතයමයි මේ ඊළඟ page එකේ තියෙන ඒ අන්තර්ගතයම තමයි. හරිද? අපි බැලුවොත් එහෙම ප්‍රධාන මාතෘකා දෙකක් තියෙනවා. ඒ කියන්නේ h1 ප්‍රමාණය. මේකෙත් ඒ දෙකම තියෙනවා. ඊළඟට h2 ආකාරයේ මාතෘකාවක් තියෙනවා සහ h3 ආකාරයේ මාතෘකාවක් තියෙනවා. මේකෙත් ඒ විදිහම තමයි. හැබැයි වෙනසකට තියෙන්නේ මේ ආකාරයේ මාතෘකාවක් තියෙනවා. මේකෙත් ඒ විදිහම තමයි. හැබැයි වෙනසකට තියෙන්නේ මේ පිටුවට වඩා මේ පිටුවේ එක එක පාටවල් භාවිත කරලා බෝඩර්ස් භාවිත කරලා වෙබ් පේජ් එකේ බොඩි සෙක්ෂන් එකේ ඇතුළට වෙන්න මේ කරුණු අන්තර්ගත වෙලා තියෙනවා. අන්තර්ගතය බැලුවාම එකම දේ. නමුත් පෙනුම වෙනස්. ඒතර මෙතෙන්දී මම මේ භාවිත කරලා තියෙන්නේ මේ page එකේ මේ විවිධ වෙනස්කම් සිදු කිරීම සඳහා CSS කියන භාෂාව තමයි. ඒතර CSS කියන භාෂාව භාවිත කරලා අපට පුළුවන් දැන් මෙතෙන්දී මම එහෙම ලස්සන අලංකාරයක් කියලා හදලා නැහැ. විවිධ වෙනස්කම් කීපයකට භාජනය කරලා තියෙනවා අපේ මේ වෙබ් page එකේ පෙනුම. එතකොට වෙබ් page එකක අපි ඇතුළත් කරන CSS ප්‍රකාශයක් අපි හඳුන්වන්නේ CSS rule එකක් කියලා. CSS rule එකක් කියලා අපි හඳුන්වනවා. ඒතර මේ CSS rule එකක් අපි ගත්තොත් එහෙම මෙන්න මේ වගේ කොටස් වලින් එක අන්තර්ගත. curly bracket එකක් අවසන් වෙන්නේ curly bracket එකේ close එකෙන්. මේ අතරේ අපට පුළුවන් property value යුගලයන් භාවිත කරන්න. property 1 value 1 property 2 value 2 මේ විදිහට අපිට property value යුගලයන් අවශ්‍ය තරම් ප්‍රමාණයක් ඇතුළත් කරන්න පුළුවන් එක rule එකක් තුල. එතකොට මේ select එක කියලා කියන්නේ මොකද්ද? select එක කියලා කියන්නේ අපේ web page එකේ ඒ කියන්නේ මේ CSS rule එක apply වෙන web page එකේ හෝ web පිටු කීපේ මොන කොටසටද නැත්නම් මොන tag එකටද මේක apply වෙන්නේ මේ rule එක apply වෙන්නේ කියන එක. හරිද? මේ select එකට අපි සිංහලෙන් කියන්නේ වරකයක් කියලා. එතකොට ඊළඟට property value කියලා අපි මෙතන යුගලයන් දෙකක් පාවිච්චි කරලා තියෙනවා. property 1 value 1 property 2 value 2. මේ property 1 කියන එක නැත්නම් property 1 value 1 property 2 value 2. මේ property 1 කියන එක නැත්නම් property 2 කියන එක CSS භාෂාව තුළ විස්තර කරලා තියෙන විශේෂ වචන වගේක්. අර HTML වල අපි attribute කියලා જાතියක් කතා කළේ. අන්න ඒ වගේ CSS කියන භාෂාව තුළ විස්තර කරලා තියෙන වචන වගේක් තමයි මේ property කියලා කියන්නේ. ඒතර value කියලා කියන්නේ මෙතන ඒ අදාළ property එකට අපි දෙන අගය. දැන් උදාහරණයක් කිව්වොත් එහෙම මේ property එක අපි color කියලා ගත්තොත් අපිට මේ value එක විදිහට දෙන්න පුළුවන් red, green, blue එහෙම නැත්නම් ඒ color එකට අදාළ hexadecimal value එකක් අපිට දෙන්න පුළුවන්. property 2 ඒ කියන්නේ තවත් මොකක් හරි අර වගේම attribute එකක්. උදාහරණයක් විදිහට අපි ගත්තොත් එහෙම අපිට පුළුවන් text line අකුරු වල පිහිටීම. ඒ කියන්නේ ඡේදක පේලි පිහිටන ආකාරය. අපි කතා කළේ left right
justify center කියලා. ඒතර CSS rule එකක් අපිට මේ විදිහට අවශ්‍ය නම් එක පේලි එක දිගට type කරගෙන යන්න පුළුවන්. හැබැයි එතකොට අපිට ඒවා තේරුම් ගන්න පසුව වෙනස් කරන්න ගියන් පස්සේ ගැටලු මතුවෙනවා. ඒ නිසා ගොඩක් වෙලාවට අපි CSS rule එකක් ඇතුළත් කරනකොට මෙන්න මේ විදිහට පේලි වෙන් කරලා ඒක අපිට type කරන්න පුළුවන්. ඒකෙදි මෙහෙමයි පහලට තමයි මේ rule එකේ තියෙන property value කියලා අපි ඇතුළත් කරන්නේ. එතකොට මෙතන මේක අපිට දාන්න පුළුවන් property 1 dot දෙකක් දාලා value 1 semicolon property 2 value 2. ඒතර මෙතෙන්දි මේ dot දෙක හරියට පාවිච්චි කරන්නේ අපි මේ colon එක අපි පාවිච්චි කරන්නේ සමාන ලකුණ වගේ. එතකොට මේකෙන් අදහස් කරන්නේ property 1 එක සඳහා අපි දෙන අගය මෙන්න මේකයි කියන එක. property 2 කියන attribute එක සඳහා අපි දෙන අගය මෙන්න මේකයි කියන එක තමයි මේකෙන් කියවෙන්නේ. මේ විදිහට අපට ඕන තරම් පේලි ප්‍රමාණයක් මේ property value යුගලයන් ඇතුළත් මේ විදිහට අපට ඕන තරම් පේලි ප්‍රමාණයක් මේ property value යුගලයන් ඇතුළත් කරන්න හැකියාව තියෙනවා. අවශ්‍යතාවයේ පරිදි. මම පුංචි උදාහරණයක් කිව්වොත් එහෙම දැන් මොකද්ද මේ select එක නැත්නම් වරකයක් කියන්නේ මොකද්ද කියන එක පිළිබඳ අවබෝධයක් නැහැ නේ අපට. ඒ හින්දා මම බොහොම සරල උදාහරණයක් ගත්තොත් එහෙම අපි හිතමු අපට අවශ්‍යයි කියලා හැම ඡේදයකම අකුරු වල පාට රතු පාට කරන්න අපට අවශ්‍යයි. ඒ වගේම හැම ඡේදයක්ම අපට ඕනේ justify වෙලා එන්න. අන්න ඒ වගේ අවස්ථාවකදී අපිට මෙන්න මේ වගේ rule එකක් ලියන්න පුළුවන්. එතකොට select එක වෙන්නේ එතන p කියන tag එක. එතකොට property value යුගලයන් අපිට ඒක දෙකක් ඇතුළත් කරන්න වෙනවා. පළවෙනි එක තමයි color කියන property එක. අපි ඒකට දෙනවා value එකක්. අපි කියමුකෝ blue කියලා. අකුරු වල පාට නිල් පාට වෙන්න. ඊළඟට text alignment එක කියන්නේ අකුරු වල පිහිටීම. ඡේද පේලි වල පිහිටීම. ඒක තමයි අපි text align කියන text align. අපි මේ properties ගැන පසුව සාකච්ඡා කරනවා. දැනට මේ උදාහරණයේදී අපි පොඩ්ඩක් බලමු. එතකොට text align මම මේකේ value එක විදිහට දෙන්නම් justify කියන value එක. එතකොට මේකෙන් අදහස් කරන්නේ මොකද්ද? මේ rule එක apply වෙන web පිටුවේ එහෙම නැත්නම් web පිටු වල හැම ඡේදයකම ඒ කියන්නේ p tag එක භාවිත කරලා තියෙන හැම තැනකම අකුරු වල පාට තමයි මේ color කියන property එකෙන් විස්තර කරන්නේ. අකුරු වල පාට නිල් පාට වෙන්න. මෙතන ඕනනම් මට මේ වෙනුවට අර hexadecimal notation එක භාවිත කරන්න පුළුවන් color එක ලබා දෙද්දී. බිඳුවයි කියන්නේ රතු පාට රතු ආලෝකය නැහැ. කොළ පාට ආලෝකයක් නැහැ. නිල් පාට ආලෝකය උපරිමයෙන් යොදන්න මේ වර්ණයේදී. එතකොට මේ විදිහට අපිට hexadecimal number එකක් විදිහටත් color එකක් දෙන්න පුළුවන්. මම දැනට එතන blue කියන වචනේ පාවිච්චි කරන්නේ. එතන මේ blue කියන වචනේ පාවිච්චි කරන්නේ. එතන මේකෙන් කියවෙන්නේ මොකද්ද? මේ rule එක apply වෙන හැම තැනකම web පිටුවක හෝ පිටු කීපය වෙන්න පුළුවන්. ඒ කීපය තුල p tag එක භාවිත කරන සෑම ස්ථානයකම අකුරු නිල් පාට වෙන්න හැම ස්ථානයකම පේලි justify කරලා තියන්න කියන එක තමයි මේකෙන් අදහස් වෙන්නේ. අපි ළඟට හිතමුකෝ අපට අවශ්‍යයි කියලා h1 කියන tag භාවිත කරන තැන්වල අකුරු වල වර්ණය අපට ඕනේ රතු පාට කරන්න. ඔව් එහෙමනම් අපිට පුළුවන් h1 මේ පාර select එක වෙන්නේ h1. එතකොට අපිට අවශ්‍යතාවය තියෙන අකුරු වල වර්ණය රතු පාට කරන්න පමණයි. එහෙමනම් අපිට පුළුවන් color dot දෙකක් red කියලා ලබා දෙන්න. අපි හිතමුකෝ අපට මාතෘකාවේ ප්‍රධාන මාතෘකාවට පසුබිම් වර්ණයක් යොදන්න ඕනේ. එතකොට අපිට පුළුවන් තව property එකක් තියෙනවා background color කියලා. background color. color කියනකොට COLOR LOUR නෙමෙයි. අපි ඒකට දෙමු මොකක් හරි yellow කියලා. ඔව්. ඒතර මොකද්ද මේකෙන් අදහස් කරන්නේ? මේකෙන් අදහස් කරන්නේ h1 tag භාවිත කරපු සෑම ස්ථානයකම අකුරු වල පාට රතු පාට කරන්න පසුබිම් වර්ණය කහ පාට කරන්න කියන එක. එතකොට මෙන්න මේ විදිහට තමයි rule එකක් ගොඩනගන්නේ. rule එකක අපිට select එකක් තියෙනවා. මේ වගේ property value යුගලයන් 1ක් 2ක් 3ක් 4ක් ඕන ප්‍රමාණයක් තියෙන්න පුළුවන්. එතකොට දැන් කෙනෙකුට ගැටලුවක් මතුවෙන්න පුළුවන් අපි කොහෙද මේ rules ඇතුළත් කරන්නේ කියන එක පිළිබඳව. rules අපිට ස්ථාන කීපයකම ඇතුළත් කරන්න පුළුවන්. අපි වෙන වශයෙන් පසුව සාකච්ඡා කරනවා. දැනට අපි නිකන් කිව්වොත් එහෙම අපිට පුළුවන් වෙනම text file එකක් විදිහට මේ rules ටික ඇතුළත් කරලා
CSS ෆයිල් එකක් නිර්මාණය කරන්න. ඒතර ඒ වගේ ෆයිල් එකකට අපි කියනවා එක්ස්ටර්නල් ෆයිල් එකක් කියලා. එහෙම නැත්නම් බාහිර විලාස පත්‍රයක් කියලා අපි ඒකට කියනවා. එහෙමත් නැත්නම් අපිට වෙබ් පිටුවකට නම් මේ rules ටික ඇතුළත් කරන්න ඕනේ. එතකොට ඒ අදාළ වෙබ් පේජ් එකට විතරයි මේ rules වල බලපෑම සිදු වෙන්නේ. ඒ වගේවට අපි කියනවා අභ්‍යන්තරික රටා පත්‍ර නැත්නම් විලාස පත්‍ර කියලා. internal style sheet. එහෙම නැත්නම් embedded style sheet කියලා ඒ වගේවට අපි කියනවා. ඊට අමතරව අපට අවශ්‍ය නම් පුළුවන් tag එකක් ඇතුලේ අපිට මේ rules භාවිත කරන්න පුළුවන්. ඒ වගේ එකකට අපි කියනවා පේලිගත රටා පත්‍රයක් නැත්නම් විලාස පතක් කියලා අපි ඒකට කියනවා. ඒවා යොදනීම පිළිබඳ ස්ථාන පිළිබඳ පසුව සාකච්ඡා කරමු. දැනට මේ උදාහරණයේදී අපි අදාළ වෙබ් පේජ් එකටම මේ rules apply කරලා බලමු. අතර වෙබ් පේජ් එකකට අපි CSS rules ඇතුළත් කරනවා නම් අපි මේ පේජ් එකට දාමුකෝ. මේ පේජ් එකේ මේ head section එක ඇතුළට තමයි rules අපි ඇතුළත් කරන්නේ. නිකන් head section එක ඇතුළට අපිට rules දාන්න බෑ. මේ rules දානකොට අපි කියන්න ඕනේ මෙන්න මෙතන ඉඳලා පටන් ගන්න CSS rules කියන එක පිළිබඳව. අපි ඒ සඳහා විශේෂ tag එකක් පාවිච්චි කරනවා. tag එක තමයි style tag එක. style tag එක close කරනවා. ඒතර style tag එකේ open එකයි close එකයි ඇතුළට තමයි අපි CSS rules ඇතුළත් කරන්නේ web page එකකට rules යොදද්දී. එතකොට තවත් ඔන්න සාමාන්‍යයෙන් ගොඩක් වෙලාවට මෙතන අපි CSS style type සමානයි text/css කියලා මේ වගේ යොදනවා. ඒක අත්‍යවශ්‍ය නැහැ. ඕනනම් ඒක තියෙන්නත් පුළුවන්, නොතියෙන්නත් පුළුවන්. සමහර පොත්පත්වල මෙහෙම දාලා තියෙන්නත් පුළුවන්. සමහර පොත්පත්වල style කියන tag එක නිකම්ම භාවිත කරලා තියෙන්නත් පුළුවන්. සාමාන්‍ය අපි ප්‍රමිතියකට අනුව නිර්මාණය කරනකොට මේ කොටස ඇතුළත් කරලා තමයි නිර්මාණය කිරීම සිදු කරන්නේ. හොඳයි. අපේ මේ වෙබ් පේජ් එකේ දැනට පෙනුම ආයේ එකපාරක් අපි බලලා ඉමු. මේ තියෙන මේ පේජ් එකේ පෙනුම. මට ඕනේ මේ පේජ් එකත් මෙන්න මේ විදිහටම CSS භාවිත කරලා සකස් කරගන්න. ඒතර කොහොමද මේ වැඩේ කරන්නේ? මුලින්ම බලන්නකො අපේ මේ මාතෘකාව නැත්නම් H1 කියන මාතෘකාව. ඒකේ අකුරු කහ පාට වෙලා තියෙනවා. අකුරු රතු පාට වෙලා තියෙනවා. පසුබිම් වර්ණයක් තියෙනවා කහ පාට. ඒතර මට මේ විදිහට හදා ගන්න ඕනේ මගේ මේකේ H1 මාතෘකා දෙකක්. ඒතර අපිට පැහැදිලි රූල් එක පටන් ගන්න. එතකොට මේක ඇතුලේ rules ලියනවා කියලා අපි කිව්වේ. රූල් එක පටන් ගන්නෙ H1 කියන tag එකෙන්. H1 tag එකෙන් අපි ආරම්භ කරලා අපිට පුළුවන් ඒකේ පාට අකුරු වල පාට color dot දෙකක් red. මේකෙන් කියවෙන්නේ මොකද්ද? H1 tag භාවිත කරපු හැම ස්ථානයකම අකුරු වල පාට රතු පාට කරන්න කියන එක. ඉස්කල්ලා බලමු. දැන් H1 භාවිත කරපු හැම තැනක්ම පිටුව ඇතුලේ H1 මාතෘකා 50ක් තිබුණා නම් ඒ මාතෘකා 50ම මේ වගේ රතු පාටින් තමයි අපට දකින්න හම්බෙන්නේ. ඊට අමතරව අපේ මාතෘකාවේ පසුබිම කහ පාටයි. එහෙමනම් අපිට පුළුවන් අන්න ඇට්‍රිබියුට් එකක් තියෙනවා background color කියලා. මේ properties ගැන එච්චර දැනට සැලකිලිමත් වෙන්න එපා. අපි ඒවා ගැන වෙනම සාකච්ඡා කරනවා. දැනට මට මේ පැහැදිලි කිරීමක් කරන්න තමයි මේ කියන property එක සහ මේ කියන property එක පාවිච්චි කරන්නේ. ඒතර මම ඒකට දෙන්නම් කහ පාටින්ද yellow කියන වචනේ. මෙතනත් මට ඕනනම් අර hexadecimal අංකයක් පාවිච්චි කරන්න පුළුවන් කහ පාටට අදාළ. hexadecimal අංකයක් භාවිත කරනවා නම් අපිට hash mark එකත් එක්ක තමයි භාවිත කරන්න වෙන්නේ. හොඳයි. දැන් අපි refresh කරලා බලුවොත් save කළා refresh කරමු. කහ පාට background එකක් සහිතව ඇවිල්ලා තියෙනවා. ඒ වගේම අපි මෙතන පොඩ්ඩක් තව බැලුවොත් මාතෘකාව center වෙලා තියෙනවා. සහ උඩින් යටින් පොඩි ඉඩ ප්‍රමාණයක් තියෙනවා මේකේ නැති විදිහට. ඔව්. ඒ කියන්නේ මේ මාතෘකාව අඩංගු මේ box එක ඇතුලේ මාතෘකාවේ ඉඳලා මේ box එකේ ධාරයට තියෙන දුර. අපි ඒකට මතක ඇති table වලදී අපි ඒකට කිව්වේ padding value එකක් කියලා. ඔව් මට මේකෙත් padding value එකක් දෙන්න පුළුවන්. padding කියලා attribute එකක් තියෙන මේ property එකක් තියෙනවා. ඒක මම අගේ විදිහට දෙන්නම් කොච්චරක් දුරින්ද ඒ කියන්නේ වටේ ධාරේ ඉඳලා කොච්චරක් දුරින්ද අර කරුණ එන්න ඕනේ. මාතෘකාව එන්න ඕනේ කියන එක. අපි ඒකට 5px කියමුකෝ. ඒ කියන්නේ පික්සල් 5ක් ඇතුළට වෙන්නයි එන්න අවශ්‍ය. අන්න ඉඩාව. ඊළඟට මට ඕනේ මේ මාතෘකාව පිටුවේ මැද්දට ගන්න. ඒ කියන්නේ මේ box එක ඇතුලේ මැද්දට ගන්න. ඒ කියන්නේ center කරන්න ඕනේ.
හරි ඒක අපි කරන්නේ ටෙක්ස්ට් අලයින්. අකුරු වල alignment එක අපි හදන්නේ ටෙක්ස්ට් අලයින් කියලා දෙමු center කියලා මේ අවස්ථාවේදී. ඒකට values කීපයක් තියෙනවා. අපිට center, left, right, justify ඔය වගේ තමයි අගයන් තියෙන්නේ. මම එක දැනට දෙන්නම් center කියලා. එතකොට බොහොම සාමාන්‍ය ඉංග්‍රීසි දැනුමක් තියෙන කෙනෙකුට මේ රූල් එකේ කියවෙන දේ පැහැදිලි. කලර් එක රෙඩ් වෙන්න. අකුරු වල වර්ණය. බෑග්ග්‍රවුන්ඩ් කලර් එක කහ පාට වෙන්න. වටේ ධාරේ ඉඳලා පික්සල්ස් 5ක් ඇතුලෙන් එන්න. ඊළඟට අකුරු ටික නැත්නම් ඡේද තියෙන මේ මාතෘකාව මේ box එක ඇතුලේ center වෙන්න කියන එක තමයි ඒකේ අදහස. දැන් අපි save කරලා refresh කරලා බලුවොත් මේ විදිහටම මාතෘකාව ඇවිල්ලා තියෙනවා. ඊළඟට මට කියන්න අමතක වුණා මේකේ අපි ගත්තාන් පස්සේ page එකේ margin එකට මේ කියන්නේ වම් පැත්තේ ධාරයටම වගේ browser window එකේ මේ text ටික ඇවිල්ලා තියෙනවා. දකුණු පැත්තටත් ඒ වගේ. හැබැයි මේකේ දෙපැත්තෙම ඇතුළට අඩු වෙලා තියෙනවා. කොහොමද ඒක හදන්නේ? මේකේ දෙපැත්තෙම ඇතුළට අඩු වෙලා තියෙනවා. කොහොමද ඒක හදන්නේ? ඔව් මේක ඇවිල්ලා body කියන tag එක මගින් තමයි ඒක තීරණය කරන්නේ. බොඩි එකේ පළල මේකේ 100%යි. හැබැයි මේකේ 70%ක් විතර වගේ ප්‍රමාණයක් තමයි බොඩි එකේ පළල අපි දාලා තියෙන්නේ. එහෙනම් අපිට පුළුවන් බොඩි ටැග් එකට රූල් එකක් ලියන්න. අපි ඒක උඩින් ලියමුකෝ. බොඩි width. මෙතනත් මට පික්සල්ස් වලින් අගයක් දෙන්න පුළුවන්. උදාහරණයක් විදිහට 900යි px. එහෙම නැත්නම් ප්‍රතිශතයක් විදිහට අපිට ඒ අගය ලබා දෙන්න පුළුවන්. අපි කැමති අගයක් දෙන්න පුළුවන්. ඔය විදිහට. අපි නිකන් ඔන්නම් දීලා බලමුකෝ in කියලා. ඔව් මෙතන මේ in කියන එකකින් අදහස් කරන්නේ මේ අපි සාමාන්‍ය ඒකකයක් inches කියන එක. අඟල් වලින්. cm කියලා අපි දීලා බලමු. ඒතර සෙන්ටිමීටර් 5ක් තමයි මේ දිගට මේ පළලට තමයි මේ බොඩි එක ඇවිල්ලා තියෙන්නේ. එතකොට අපිට මේ සාමාන්‍ය ඒකක භාවිත කරන්න පුළුවන් CSS language එක තුල මේ අගයන් ලබා දෙද්දී. හොඳයි මම මෙතෙන් දැනට දෙන්නම් ප්‍රතිශතාත්මක අගයක් 70%යි කියලා. අපි දැන් රිෆ්‍රෙෂ් කරලා බලුවොත් ඔය විදිහට තමයි අපේ බොඩි එකේ අන්තර්ගතය තියෙන්නේ. හැබැයි මේකේ ඒ අන්තර්ගතය සෙන්ටර් වෙලා තියෙන්නේ page එකට. එතකොට දැනට මේ ගැන එච්චර ලොකුවට හිතන්න එපා. ඒකට අපි කියන්නේ මාජින් එක කියලා. මාජින් එක අපි දෙන්නම් ඔටෝ කියලා. ඔටෝ කියලා දුන්නාම හතර පැත්තෙන් මේ කියන්නේ වම් පැත්තේ මාජින් එක, දකුණු පැත්තේ මාජින් එක, টොප් මාජින් එක, බොටම් මාජින් එක කියන මේ හතර වටෙන්ම සමානාගයන් සහිතව සකස් කරනවා අපේ බොඩි එක. කියන්නේ පිටුවේ මැද්දට ලස්සනට එයි. ඒ ඔය විදිහට තමයි මේ පිටුවේ මැද්දට අරගෙන තියෙන්නේ. පිටුවේ මැද්දට අරගෙන තියෙන්නේ. එතකොට ඒ වැඩේ අපි කළේ මෙන්න මේ රූල් එක මගින්. දැනට මේ රූල් වල තියෙන අන්තර්ගතයන් හිතන්න යන්න එපා. මට අවශ්‍යතාවය තියෙන මේ CSS language එකෙන් මෙන්න මේ වගේ දේවල් කරන්න පුළුවන් කියන එක ඉදිරිපත් කරන්න පමණයි. හොඳයි ඊළඟට අපි ඡේද දිහා බැලුවොත් එහෙනම් අපේ මේකේ අකුරු වල පාට නිල් පාටයි. වටේට බෝඩ් එකක් ඇවිල්ලා තියෙනවා. මේ විදිහට. තනියරකින් තමයි බෝඩ් එක ඇවිල්ලා තියෙන්නේ. බෝඩ් එක හීනි බෝඩ් එකක්. කළු පාට බෝඩ් එකක් තමයි ඇවිල්ලා තියෙන්නේ. ඊළඟට මේ බෝඩර් එකේ ඉඳලා ටිකක් ඇතුළට වෙන්න තමයි අපේ ඡේදේ අන්තර්ගතයේ පිහිටලා තියෙන්නේ. ඔය වගේ දේවල් ටිකක් තමයි ඒකේ තියෙන්නේ. එහෙමනම් අපි ඡේදයට අදාළව තමයි දැන් විස්තර කිරීම කරන්න ඕනේ, ස්ටයිල් කිරීම කරන්න ඕනේ. එහෙනම් P ටැග් එක තමයි අපේ වරකය වෙන්නේ. එහෙම නැත්නම් සිලෙක්ට් එක වෙන්නේ මේ පාර. ඔව් අකුරු වල පාට නිල් පාට වෙන්න ඕනේ. ඒකෙදි පැහැදිලි color dot දෙකක් දැන් ගිහිල්ලා බැලුවොත් නිල් පාටෙන් අකුරු ටිකේ. ඊළඟට දෙපැත්ත බැලන්ස් වෙලා තියෙනවා, ජස්ටිෆයි වෙලා තියෙනවා. ඒකත් දැන් ඔබ දන්නවා මොකද්ද වෙන්න ඕනේ කියලා. අකුරු වල පේලි, කියන්නේ පේලි වල alignment එක අපි හදන්නේ text align කියන property එකෙන්. ඒකට අපි දෙමු justify කියන value එක. right. දැන් අපි refresh කරලා බලුවොත් ඔය විදිහට justify වෙලා page එක මේ ඡේද ටික ලැබෙයි. වටේට board එකක් ඕනේ. ඉතින්දි බෝඩ් එකක් අපි ලබා දෙනකොට මේ බෝඩ් එකට අපට ප්‍රොපර්ටිස් කීපයක්ම භාවිත කරන්න වෙනවා. පළවෙනි එක තමයි බෝඩ් එකේ width එක කොච්චරද? ඒ කියන්නේ මහත කොච්චරද කියන එක අපි කියන්න ඕනේ. border width. මේ sublime text කියන මේ text edit එක භාවිත කරන හින්දා මට පහසුයි. මොකද ඒකේ තියෙන ඔක්කොම properties ටික අපට පෙන්නනවා. මට ඕනේ බෝඩ් එකේ width එක.
එහෙනම් මෙයාව සිලෙක්ට් කරලා ටැබ් එකේ බුවනම් ඒක ඔටෝමැටිකලි මෙතෙන්ට අපට යොදා ගන්න පුළුවන්. ඔව් බෝඩ් එකේ width එක අපි දැම්මු 1 පිකට යොදා ගන්න පුළුවන්. ඔව් බෝඩ් එකේ width එක අපි දැම්මු 1 පික්සල්. පික්සල්ස් වලින් එකයි. තාම අපේ බෝඩ් එක පේන්න විදිහක් නැහැ. ඊළඟ තමයි බෝඩ් එකේ කලර් එක. බෝඩ් කලර්. ඔව් බෝඩ් එකේ කලර් එක අපි එකට කියමු කලර් එක black වෙන්න ඕනේ. දැන් ගිහිල්ලා රිෆ්‍රෙෂ් කරලා බලුවොත් ඒත් තාම අපිට බෝඩ් එක ඇවිල්ලා නැහැ. ඊළඟට බෝඩ් එකේ ස්ටයිල් එකක් මොකද වෙන්න ඕනේ? ස්ටයිල් වර්ග කීපයක් තියෙනවා. border style. ඒකට දෙන values තමයි අපි තියෙන අගයන් කීපයක්. අපි solid කියලා දෙන්න පුළුවන්. dotted කියලා දෙන්න පුළුවන්. එහෙම නැත්නම් dashed. මේ වගේ අගයන් කීපයක් තියෙනවා. අපි dashed කියලා දීලා නිකන් බලමු. dash කියලා දුන්නොත් එහෙම මේ වගේ කඩ ඉරි වලින් තමයි තනි line එක. dotted කියලා දුන්නොත් අපට dot වලින් තමයි board එක නිර්මාණය වෙන්නේ. මම දැනට මෙතන දෙන්නම් solid කියන value එක. ඔව් එතකොට මම මේ board එක ලබා දීම සඳහා property value යුගලයන් මම තුනක් පාවිච්චි කරලා තියෙනවා. border width 1px, border color black, border style solid. ඔව් ඔය කියන විදිහට තමයි මේක අපිට මේ border එක ලැබෙන්නේ. දැන් හීනි border එකක්, කළු පාට බෝඩ් එකක්, තනි ඉරක් ඇවිල්ලා තියෙන්නේ. ඊළඟට මේ බෝඩ් එකේ ඉඳලා යම් දුරක් තියෙනවා අපේ ඡේදෙට. මම හිතනවා ඒකත් පැහැදිලි දැන් එන්න ඕනේ. padding කියන එක. ඒකට අපි අගයක් දෙමු pixels 5ක් විතර වගේ. මේ විදිහට ඡේදය දැන් ඇතුළට අවිලා හැබැයි මේ ඡේදය පොඩ්ඩක් වැඩිපුර ඇතුළට අවිලා තියෙනවා. මගේ එක මදි. ඒ කියන්නේ මේ අගේ අපි 15ක් විතර වගේ දීලා බලමු. ඔව්, උතර 15ක් දුන්නාම ওই විදිහට අවිලා තියෙනවා. නමුත් එතෙන්දී 15 වැඩි. මම හිතා 10ක් විතර වගේ වෙන්නේ කඩු කරන්න. right ඔය විදිහට අපිට ඒකටත් ෆෝමැට් එක හදන්න පුළුවන් ඔන්න ඔය විදිහට. මේ හැම එකක්ම ගැන මම පසුව සාකච්ඡා කරනවා. දැනට නිකන් මේ පැහැදිලි කිරීමක් විදිහට විතරයි මේ property value යුගලයන් මම මට අවශ්‍ය විදිහට භාවිත කළේ. ඊළඟට අපි ගත්තාන් පස්සේ අපේ මේ දෙවෙනි මාතෘකාව, ඒ කියන්නේ H2 කියන මාතෘකාව ගත්තොත් H2 කියන මාතෘකාව ගත්තාම පසුබිම් වර්ණය කොළ පාටයි. අකුරු වල පාට සුදු පාටයි. ඒකෙත් padding value එකක් තියෙනවා 5ක විතර වගේ. මේ වටේ දාරේ ඉඳලා ඇතුළට වෙන්න තමයි. දැන් H2 කියන ටැග් එකට අදාළව රූල් එකක් ලියන්න. වරකේ වෙන්නේ නැත්නම් සිලෙක්ට් එක H2. මේකෙන් අදහස් කරන්නේ H2 ටැග් එකටයි මේ දේවල් වෙන්න ඕනේ කියන එක. ඒකේ අකුරු වල පාට සුදුයි. අපිට පුළුවන් color white කියලා දෙන්න. මේ ඩොට් දෙකෙන් අදහස් කරන්නේ සමාන ලකුණ වගේ. ඊළඟට background color එක ඒකේ green තමයි අපි පාවිච්චි කරලා තිබුණේ. ඔය විදිහට දීලා බලමු දැන්. මේ වගේ ඇවිල්ලා තියෙනවා. සෙන්ටර් වෙන්න ඕනේ, padding value එකක් දෙන්න ඕනේ. එහෙනම් අපි සෙන්ටර් කිරීම සඳහා text line සමානයි center කියලා දෙමු. ඊළඟට padding value එකකුත් දෙමු 5යි px කියලා. දැන් මේ මාතෘකාව මැද්දට යනවා, පොඩක් ධාරේ ඉඩ එනවා බෝඩ් එකේ ඉඳලා යම් ප්‍රමාණයක්. මේක ඊට වඩා ටිකක් වැඩි වගේ. මේකෙත් වැඩි, දෙකේම වැඩි. මම ඒ නිසා මේ දෙකට දෙන්නම් 10 10 වගේ දෙමු අපි. H1 එකේ padding එක 10යි. H2 එකේ padding එක මම 10ක්ම දෙන්නම්. ඔව් දැන් රිෆ්‍රෙෂ් කරලා බලුවොත් අපේ මේ විදිහට තරමක් මහතට කියන්නේ box එක ටිකක් මහත් වෙලා ඇවිල්ලා තියෙනවා දැන්. ඊළඟට අපි H3 tag එක ගත්තොත් H3 tag එකට අකුරු වල පාට නිකන් magenta color එකක් වගේ තියෙන්නේ. පසුබිම රෝස පාටයි pink color එක. ඒකෙත් අර විදිහටම padding value එකකුත් තියෙනවා. center වෙලා තියෙන අකුරු ටික. මම හිතනවා දැන් ඊටාම පැහැදිලිව අපිට මේ rule එක ලියන්න පුළුවන්.
H3 tag එකටයි මේක apply වෙන්න ඕනේ. එහෙනම් අපේ select එක වරකේ H3 color එක අකුරු වල පාට magenta වෙන්න ඕනේ. අකුරු වල පාට magenta වෙන්න ඕනේ. රිෆ්‍රෙෂ් කරලා බලමු ගිහිල්ලා අපේ හරිද වර්ණය කියලා. ඔව්. පසුබිම් වර්ණය රෝස පාට වෙන්න ඕනේ. එහෙනම් background color pink කියලා මම දෙන්නම්. ඒ ප්‍රධාන වර්ණ නම් වලින්ම අපිට පාවිච්චි කරන්න පුළුවන්. ඒතර padding එක ඊළඟට padding value එක මම එකෙන් දෙන්නම් 10ක් විතර වගේ. ඊළඟට අපි කියමු අවසාන වශයෙන් text alignment එක ඒක center වෙන්න ඕනේ. බලන්න හරිම ලේසි අපිට මේ properties වල නම් ටික දන්නවා නම් අපිට මේ value ටික ගන්නට assign කරගෙන ගියාම ඊටාම සුළු වෙලාවකින් අපිට page එක සම්පූර්ණ වෙනස් page එකක් බවට මේ ආකාරයට පත් කරගන්න හැකියාව තියෙනවා. මේ තියෙන අපේ pages දෙක දැන්. ඒතර CSS rules භාවිත කරලා තමයි අපි මේ විදිහට මේ page එක වෙනස් කරගත්තේ. නැවත වතාවක් අපි බැලුවොත් එහෙම CSS rules ටික අපි අයින් කළොත් එහෙම නැවත page එක පේන්නේ මේ විදිහටයි. අපි අයින් කරනවා වෙනුවට මම මෙතන අර මතකද HTML අපි comment කියලා දෙකක් භාවිත කළා. නැත්නම් විවරණ කියලා කිව්වේ අපි. මේ වගේ මාක් දෙකක් ඇතුළේනේ අපි HTML එකට විවරණ දෙන්නේ. මට පුළුවන් මේ CSS වල විවරණ ලබා දීම සඳහා hash mark එකයි තරුවයි. විවරණේ ඉවර වෙන තැනට අපිට දාන්න පුළුවන් hash mark එකයි මේ වගේ මේ ස්ලෑෂ් එකයි ස්ටාර් මාක් එකයි මෙතන ස්ටාර් මාක් එකයි ස්ලෑෂ් එකයි. ඒතර මේ අතරතුර තියෙන කිසිම රූල් එකක් එයා සලකන්නේ නැහැ. අපේ බ්‍රවුසර් එකෙන් නොසලකා හරිනවා අර HTML වල වගේ. හොඳයි මම මේ රූල් එකේ මේකේ තියෙන අපේ ස්ටයිල්ස් වල තියෙන හැම රූල් එකක්ම මේ ස්ටයිල් එක ඇතුලේ තියෙන හැම රූල් එකක්ම විවරණයක් බවට පත් කර නැත්නම් නොසලකා හරින්න කියන එක තමයි මේ මාක් දෙක දාලා අපි කිව්වේ. ඇත්තටම මේ මාක් දෙක භාවිත කරන්නේ මේ විස්තර ලබා දෙන්න. හරි? එතකොට අපිට විස්තර ලබා දෙනවා වෙනුවට මම මොකද කළේ මේ rules ටික ඔක්කොම විස්තරයක් බවට පත් කළා නැත්නම් කමෙන්ට් එකක් බවට දැනට පත් කළා. ඒතර ඒක අහෝසි වෙලා යනවා. දැන් අපි මෙතන ගිහිලා රිෆ්‍රෙෂ් කරලා බැලුවොත් අපේ page එකේ සාමාන්‍ය ස්වරූපය ඒ කියන්නේ HTML විතරක් භාවිත කළාම නිර්මාණය වෙච්ච ආකාරය අපිට පෙන්වන්න කරනවා. ඉතින් නැවත වතාවක් අපි මේ කමෙන්ට් එක නැත්නම් විවරණ ඉවත් කළොත් මේ page එක සුපුරුදු පරිදි අර හදපු විදිහට අපට දැක ගන්න හැකියාව තියෙනවා. ඒ විදිහට අපිට ඉතාම පහසුවෙන් CSS භාවිත කරලා වෙබ් පිටු අලංකාර කරගන්න හැකියාව තියෙනවා. මම මේ හැම එකටම මම විවරණයක් ලබා දුන්නොත් මෙතෙන්ට අපි කියමුකෝ පොඩි format the body section මේකට මම පොඩි විවරණයක් ලබා format the h1 headings ඔන්න ඔය විදිහට විවරණ ලබා දෙන්න පුළුවන් අපට මේ CSS ස්ටයිල් එකක් ඇතුලේ මේ මාක් දෙක භාවිත කරලා මේකට මම දෙන්නම් format the paragraph format the h2 headings මේකට අපි ලබා දෙමු format the h3 headings right දැන් මේ විවරණ දැම්මයි කියන කිසි ප්‍රශ්නයක් වෙන්නේ අපට කිසිම වෙනසක් නැතුව page එකේ තිබූ ආකාරයෙන්ම අපට කිසිම වෙනසක් නැතුව page එකේ තිබූ ආකාරයෙන්ම පේනවා. ඒ කියන්නේ මේ ලබා දීපු විවරණ අපේ browser එක මගින් නොසලකා හැරලා තියෙනවා page එක display කරද්දී. මම හිතනවා ඔබට CSS language එක පිළිබඳව යම් අවබෝධයක් දැන් ලැබෙන්නේ නැති කියලා. අපි ඉස්සරහට දැනට මේ කතා කරපු මේ property value යුගලයන් පිළිබඳව එච්චර හිතන්න යන්න එපා. අපි ඉදිරි පාඩම් වලදී මේවා කියන්නේ මොනවද? මේ background color එකක් කියන්නේ මොකද්ද? padding එකක් කියන්නේ මොකද්ද? ඒවා පිළිබඳව වෙන වෙනම අපි සාකච්ඡා කරනවා. එහෙමනම් අපි ඊළඟ වීඩියෝ එකේදී මුණ ගැහෙමු. එහෙනම් ගොඩක් ස්තුතියි. අපි ඊළඟ වීඩියෝ එකේදී සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ එක එක වර්ගයේ
ස්ටයිල් ෂීට් පිළිබඳව. ඒ කියන්නේ අපි කියවනේ බාහිර රටාපතක් නැත්නම් බාහිර විලාසපතක් කියන්නේ මොකද්ද? අභ්‍යන්තරික විලාසපතක් කියන්නේ මොකද්ද? සහ පේලිගත විලාසපතක් කියන්නේ මොකක්ද කියන එක පිළිබඳව තමයි